නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 සබ්බේ සංඛාරා අනිච්චාති සාදු සාදු සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දේශනාවක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ රාගම පේරලන්දෙහි පදිංචි සෝමාවතී මෑණියන් ප්‍රධාන ඒ දරු පිරිස තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඉතින් පින්වත් සෝමාවතී මෑණියෝ බොහෝම සතුටටපත් වෙන්නට ඕන. ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඊටාම වටිනා පින්කමක්. මේ මෑණියන් ප්‍රධාන හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ උදාාර කුසලයේ උපකාර වේවා කියන ආශිංසනයෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි මේ වස්සාන සමයේ සූත්‍ර දේශනාවක් ලැබෙනවා. ඉතින් අද අපට ලැබිලා තියෙන සූත්‍ර දේශනාව තමයි නන්දකෝවාද සූත්‍රය. සමහර විට පින්නතුල අහලා තියෙන්නත් පුළුවන්. මේ දේශනාව සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසේ. මේ දේශනාව පින්නතුනේ ඇත්තටම ශ්‍රාවක භාෂිතයක්. මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ නන්දක ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ ඉන්නකොට මහා ප්‍රජාපති ගෞතමිය මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ භික්ෂුණීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි අපට අනුශාසනා කරන්න. අපට අවවාද කරන්න. අපට ධර්මයේ කියා දෙන්න කියලා ප්‍රජාපති තෙරණින් වහන්සේ මතක් කළා. පින්නතුර දන්නවනේ බුදුරජාණන් වහන්සේ මේ කාන්තාවන්ට මේ ශාසනයට ඇතුළත් වෙන්න අවකාශය ලබා දුන්නේ ගරු ධර්ම 8ක් පිළිගත්තොත් පමණයි. අෂ්ට ගරු ධර්ම. මේ අෂ්ට ගරු ධර්ම වල තියෙනවා පින්නතුනේ එක කාරණයක් සෑම අඩ මාසයකට වරක් කියන්නේ දවස් 15කට වරක් භික්ෂුන් වහන්සේලාගෙන් අනිවාර්යයෙන්ම අවවාද අනුශාසනා ලබාගත යුතුයි. ඉතින් ඒ අනුවම ප්‍රජාපති ගෞතමින් වහන්සේ මේ ඉල්ලීම කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේගෙන් ඇහුවා ආනන්ද අද කාටද භික්ෂුණීන්ට බණ කියන්න තියෙන්නේ? අද කවුද බණ කියන්නේ? ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අර වතක් හැටියට එක එක නමට වෙන් කරලා තිබ්බ බණ කියන්නේ. දැන් අපි පුංචි කාලේ අපිට මතකයි අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අපි ඉන්න ඒ පොඩි ස්වාමීන් වහන්සේලාට මේ බණ කියන්න ඉගෙන ගන්නත් එක්කම විහාර වන්දනාව ඉවර වුණාට පස්සේ පින්නතුනි පැය කාලක් අපි බණ කියන්න ඕනේ.
ඉතින් ඒ අපේ ලොකු ස්වාමීන් වහන්සේත් ඉන්නවා. ඊළඟට වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒකට කියනවා වත් බණ කියලා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේලා බොහොම හොඳට හදාගෙන අර වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ ඉඳලා පොඩි ස්වාමීන් වහන්සේ දක්වාම එක දවසක් එක නමක් ওই විදිහට බණ කියන්න ඕන. ඒක පැරණි පන්සල් වල තිබිච්ච දෙයක්. ඒකට කියනවා වත් බණ කියලා. අන්න ඒ වගේ මේ භික්ෂුණීන් වහන්සේලාට අනුශාසනා කරන් එක එක ස්වාමීන් වහන්සේලා එක එක දවසට වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා අද කාටද තියෙන්නේ අවවාද කරන්න මේ භික්ෂුණීන්ට. ඒ වෙලාවේ සරියුත් අනද මහත්මයන් වහන්සේ වදාළ ස්වාමීනි අද අනුශාසනා කරන්න තියෙන්නේ නම් නන්දක ස්වාමීන් වහන්සේට. හැබැයි මේ නන්දක ස්වාමීන් වහන්සේ භික්ෂුණීන්ට අවවාද කරන්න එච්චර කැමැත්තක් නැහැ. බණ කියන්න කැමති නැහැ. මේ නන්දක කියලා කියන්නේ පින්නතුනි මහා රහතන් වහන්සේ නමක්. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළා නන්දකට එන්න කියන්නේ. එන්න කියලා කිව්වා නන්දක මේ භික්ෂුණීන් වහන්සේලාට අනුශාසනා කරන්න. බ්‍රාහ්මණය කියලා කියන රහතන් වහන්සේට ආමන්ත්‍රණය කරන නමක්. බ්‍රාහ්මණය මේ භික්ෂුණීන්ට ධර්මයේ කියා දෙන්න කියලා 3 වතාවක් උන්වහන්සේ මතක් කළා. ඒ වෙලාවේ බොහෝම සතුටින් නන්දක ස්වාමීන් වහන්සේ වැඳලා එහෙමයි ස්වාමීනි මං එහෙනම් අද මේ භික්ෂුණීන්ට අනුශාසනා කරන්නම්. ඒ වෙලාවේ පින්නතුනේ දැන් මේ නන්දක ස්වාමීන් වහන්සේට 80 මහා ශ්‍රාවකයන්ගෙන් කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට ලැබිච්ච තානාන්තරෙත් භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන්ගෙන් අග්‍ර තානාන්තරය. එහෙම තානාන්තරයක් ලැබෙන්න තිබිච්ච ස්වාමීන් වහන්සේ තමයි මේ අකමැත්තෙන් වගේ හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙව්වා. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ බණ කියන්න එදා ගියා. බණ කියන්න තවත් ස්වාමීන් වහන්සේ නමක් සමග රාජකාරාමයට වැඩම කළා. මේ රාජකාරාමේ පින්නතුනි භික්ෂුණීන් වහන්සේලා 500ක් වැඩ හිටියා. ඒ වෙලාවේ අපි මෙතනදී තවත් දෙයක් මතක තියාගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස දැන් මේ පින්නතුල්ලා ශ්‍රාවකයෝ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මේ සංඝ පිරිස කොටස් දෙකක් තිබුණා. භික්ෂු සංඝයා භික්ෂුණී සංඝයා. එතකොට අද භික්ෂුණී සංඝයා ඉන්නවද? අද භික්ෂු සංඝයා විතරයි ඉන්නේ. භික්ෂුණී සංඝයා අද නැහැ. ඉතින් අපි මේක කාටත් තේරුම් ගන්නයි මේ කියන්නේ. මොකද භික්ෂුණී සංඝයා ඉන්න විදිහට අද පෙනී සිටිනවා. ඒක පින්නතුනි ඒ ඇත්තන්ට විශාල අවඩක්. මොකද මේ ශාසනය විනාශ වෙනවා කියලා කියන්නේ පින්නතුනි ශ්‍රී මහ බෝධිය නැති වෙන එක නෙවෙයි. රුවන්වැලි සෑයේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලා නැති වෙන එක නෙවෙයි. දන්ත ධාතුන් වහන්සේ නැති වෙන එක නෙවෙයි. ඒව අපට හරිය වටිනවා. අපිට ඒවත් තියෙන්නේ මුදුන් මල්කඩ වගේ අපිට වටිනා වස්තු. හැබැයි ශාසනය කියලා කියන්නේ පිරිසිදු සීලයක් තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා 4-9ට වඩා අඩු වුණොත් එදාට අපි කියනවා ශාසනය ඉවරයි කියලා. දැන් බැරි වෙලාවත් 3-9කට මේක බැස්සොත් ලෝකෙම එදාට බුද්ධ ශාසනය ඉවරයි. ඊළඟට පින්නතුනි බුද්ධ ශාසනයක් පිහිටවන්න කාටවත් බෑ. එහෙමනම් තව බුදු කෙනෙක් පහළ වෙලා ඕන බුදු සසුනක් නගා සිටවන්න. භික්ෂුණී ශාසනයත් එහෙමයි. ඉතින් භික්ෂුණී ශාසනය පිරිහුණානේ. භික්ෂුණී ශාසනය පිරිහුණාට පස්සේ මේ මෑත කාලේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන්ට උපසම්පදාවක් ලබා දුන්නා. ඒක විනයානුකූල නැහැ. මොකද ඔය භික්ෂුණී සීලය පින්නතුනේ දැන් අපට වඩා හරි ගැඹුරෙන් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට ශික්ෂාපද පනවලා තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන් සිකපද 227යි
හැබැයි කාන්තාවන්ට භික්ෂුණීන්ට 311ක් පනවලා තියෙනවා. ඒවත් හරීම කෙනෙකුට ලේසියෙන් ආරක්ෂා කරන්න පුළුවන් ශික්ෂාපද නෙවෙයි. ඒ තරම් ගැඹුරු කරලා තියෙනවා. ඉතින් එහෙමනම් දැන් පින්නතුලා තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්න ආයේ භික්ෂුණී ශාසනයක් පිළිටවන්න කෙනෙකුට බෑ. ඉතින් එහෙමනම් අද ඉන්න අය දසසිල් මෑණිවරු බොහොම හොඳයි. ඉතින් Brahmacharyaව ආරක්ෂා කරගෙන ඉන්නවා. හැබැයි භික්ෂුණී සීලයක් අද තියෙන්න විදිහක් නැහැ විනය පිටකයට අනුව. ඉතින් අපි ඒකත් මතක තියාගන්න ඕන. ඉතින් එහෙමනම් නන්දක ස්වාමීන් වහන්සේ රාජකාරාමයට වැඩම කරලා මේ භික්ෂුණීන් ආමන්ත්‍රණය කරන නැගෙනහිවරුනි අද මම බණ කියන්නේ මෙන්න මේ පිළිවෙලට. කොහොමද? මම අද ප්‍රශ්න අහනවා. තේරෙනවා නම් තේරෙනවා කියලා කියන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කියන්න ඕනේ. මේ ධර්මයේ කියන මොන හරි සැකයක් තියෙනවා නම් මගෙන් විමසලා දැනගන්න ඕන. මේ භික්ෂුණීන් වහන්සේලා හරි සතුටු වුණා. අනේ කොච්චර දෙයක්ද අපි දන්නවා නම් දන්නවා කියන්න පුළුවන් අපිට. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න පුළුවන්. මොන හරි සැකයක් ඇති වුණොත් අපිට මේ නන්දකාරයන් වහන්සේගෙන් ඒක දැනගන්න පුළුවන්. අනේ ස්වාමීන් වහන්සේ ගොඩක් පිං. එහෙම කියලා දැන් මේ භික්ෂුණීන් වහන්සේලා බොහොම සතුටෙන් දැන් බණ අහන්න සෝදානම් වුණා. ඒතකොට දැන් පින්නතුල්ලා මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ දේශනාවෙන් මේ ධර්මයේ තුල අපි මොකද්ද කරන්න ඕන කියන එක මේ සූත්‍ර දේශනාවෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ අහනවා මේ භික්ෂුණීන්ගෙන් නැගණියනි ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා. දැන් අපිට පේන්නේ නැහැ. ඕක ටික තමයි අපි අල්ලන්න ඕන. ඇස නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා. ඒ වෙලාවේ මේ භික්ෂුණීන් වහන්සේලා කියන ස්වාමීනි ඇස අනිත්‍යයි. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා. කොහොමද ඒක? දැන් මේ අයගේ අහන ප්‍රශ්නයක් හැටියට හිතින් හරි පිළිතුර හදාගන්න ඕන. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඒක දුකයි. ඊළඟට නැවත නන්දක ස්වාමීන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් ඒක වෙනස් වන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මගේ ආත්මය කියලා දරණ එක හරිද වැරදිද කියලා හෙව්වා. ඒ වෙලාවේ මේ භික්ෂුණීන් වහන්සේලා කියන අනේ ස්වාමීනි යමක් අනිත්‍ය නම් යමක් ඒ නිසාම අනිත්‍ය නිසා ඒක දුකක් නම් ඒක මගේ ආත්මය කියලා අල්ලන්න බෑ. අල්ලන එක වැරදි කිව්වා. ඔන්න බලන්න පිළිතුරු ධර්මය. ඊළඟට ඔය විදිහට දැන් මේ ස්වාමීන් වහන්සේ දිගින් දිගටම මේ ප්‍රශ්න ටික අහනවා. දැන් ඉස්සෙල්ලම හැවි ඇස නිට්ටයයිද අනිත්‍යයිද? ලැබුණ පිළිතුර අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඉතින් භික්ෂුණීන් වහන්සේලා කිව්වා ඒක දුකයි. ඒතර යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේ කියලා මට අයිති කියලා අල්ලගන්න එක හරිද වැරදිද කියලා හෙව්වා. භික්ෂුණීන් වහන්සේලා කිව්වා වැරදි කියලා. දැන් බලන්න පිනතුන දැන් මේ ඇත්තෝ තමන්ගේ ජීවිතයට මේක ගලප ගන්න ඕන. ඒ ඔයත්න්ගේ තියෙන ඔය ඇහැ නිට්ටිය නෑ නේද? මොක අනිත්‍ය වෙලා යනවා. සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න කාලේම ඇහි කොච්චර විපරිණාමයක් වෙනවද නේද? ඒ ආධ්‍යාත්මික ආයතනේ. ඊළඟට එතකොට ඒක අනිත්‍යයි. එහෙනම් අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න අනිත්‍ය ලක්ෂණය. ඊළඟට ඒක අනිත්‍ය නම් ඒක සැපයක් තියෙන්න බෑ ඕනම දෙයක. එහෙනම් ඒක දුකයි. එහෙනම් අනිත්‍ය නම් දුක නම් ඔය ඇහැ මගේ ඇහැ කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද? බෑ. ඒක අපිට අයිති දෙයක් නෙවෙයි. දැන් බලන්නකෝ ඔය කෙස් ටික අපිට පේන දෙයක් නේ. ඔය කෙස් ටික අපි මගේ කොණ්ඩේ කියලා අල්ලගෙන ඉන්නවා.
ඉතින් දැන් තරුණ වියේ තරුණ කාලේ ඉන්නකොට ඉතින් කොහොම කොණ්ඩේට ආදරේ නේද? කොණ්ඩේට කැමති. ඊළඟට ওই තරුණ ළමයි කියන හරි වැඩේ මගේ එක කෙස් ගහක් ඉදිලා හරියට වෙන්නේ නැති දෙයක් වගේ එහෙම කියනවා නේද? ඔන්න ඊළඟට දැන් තමන් කැමති නැහැ එහෙම කෙස් ඉදෙනවට. ඉතින් ක්‍රමානුකූලව ඉදිලා යනවා. ඒතර දැන් තමන්ගේ නම් කෙස් ටික තමන්ට ඕන විදිහට පවතින්න එපේ. එහෙම පවතිනවද? පවතින්නේ නැහැ. ඉතින් එහෙනම් බලන්න මේක මම මගේ කියලා ග්‍රහණය කරගන්න බෑ. දැන් මේ දේශනාව ඉවර වෙනකොට පින්නතුලට හිතෙයි අනේ අපි ධර්මයේ කියලා මෙන්න මේ ටික තමයි මෙනෙහි කරන්න ඕන. එතනින්ම තමයි යථාර්ථයට යන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. බුද්ධ ශාසනයක් තුල මේකමයි පින්නතුනේ අපි නුවණින් දකින්න ඕන. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ දැන් ඔය ප්‍රශ්නේ අහලා ඊළඟට යනවා කනට. නැගණිවරුනි මේ කන නිට්ටයයිද අනිත්‍යයිද? ඉතින් උත්තරේ ලැබෙනවා අනිත්‍යයි. ඉතින් එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි. එහෙනම් ඒ කන අනිත්‍ය නම් දුක නම් මම මගේ මට අයිති කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද? එහෙම කරන එක හරිද වැරදිද? වැරදි කිව්වා. ඉතින් මේ විදිහට ඊළඟට නාසයට ගියා. නාසය නිට්ටයයිද අනිත්‍යයිද? වික්ෂුණීන් වහන්සේලාගේ උත්තරය මොකද්ද? අනිත්‍යයි. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඒක දුකයි. ඒතර යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද? එහෙම ග්‍රහණය කරගන්න එක හරිද වැරදිද කියලා හෙව්වා. වැරදි කිව්වා. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා එහෙමනම් මේ නාසය නිට්ටයයිද අනිත්‍යයිද? මේ භික්ෂුණීන් වහන්සේලා සමාධියට සමවැදුණා වගේ කියන අනේ ස්වාමීනි නාසය අනිත්‍යයි. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි. එහෙනම් යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද? මගේ ආත්මය කියලා අල්ලගන්න එක හරිද වැරදිද? වැරදි කිව්වා. ඊළඟට ඔන්න දැන් ඇස කන නාසය ඊළඟට දිව. දිව ගැනත් ඔය විදිහටම ඇහුවා. දිව නිට්ටයයිද අනිත්‍යයිද? පිළිතුර අනිත්‍යයි. දැන් 500ක් විතර හිටපු ශාලාවක්නේ. ඉතින් සද්ද නගලා කියන්න ඇති. දැන් අර ස්වාමීන් වහන්සේ අහනවා දැන් දිව නිට්ටයයිද අනිත්‍යයිද? භික්ෂුණීන් වහන්සේලා කියනවා අනිත්‍යයි. මොකද දැන් බණ පටන් ගත්තෙම මං අහන ඒවට දන්නවා නම් උත්තර දෙන්න, දන්නේ නැත්නම් මගෙන් අහන්න. ගැටලුවක් තියෙනවා නම් ඒ ගැනත් විමසන්න. දැන් මේ විදිහට මේ ධර්ම දේශනාව ඉස්සරහට යනවා. ඉතින් මේ දේශනාව කොච්චර සාර්ථක වුණාද කිව්වොත් මේ දේශනාව අවසානයේ තමයි බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමීන් වහන්සේට භික්ෂුණීන්ට අවවාද කරන භික්ෂූන් අතර අගතනතුර දෙන්නේ. ඒ තරම් මේ දේශනාව සාර්ථක වුණා. ඊළඟට ඔය දැන් දිව ගැනත් ඇහුවා. දිව නිට්ටයයිද අනිත්‍යයිද? පිළිතුර වුණා අනිත්‍යයි. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි කියලා කිව්වා. එහෙනම් යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා හෙව්වා. ඒක හරිද කියලා හෙව්වා. ඒක වැරදි කිව්වා. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා මේ භික්ෂුණීන් වහන්සේලාගෙන් මේ කය නිට්ටයයිද අනිත්‍යයිද? පිළිතුර උනේ අනිත්‍යයි. එහෙමනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඉතින් කිව්වා ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් මගේ ආත්මය කියලා එහෙම හිතන එක හරිද කියලා හෙව්වා. වැරදි කිව්වා. එතනින්ම පිළිතුර ගත්තා. අන්තිමට ඇහුවා මේ මනස නිට්ටයයිද අනිත්‍යයිද කියලා. අනේ ස්වාමීනි මනසත් අනිත්‍යයි කිව්වා.
එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා ඇහුවා. දුකයි කිව්වා. එහෙනම් ඒ අනිත්‍ය වූ දුක් වූ දේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න එක හරිද කියලා ඇහුවා. වැරදි කිව්වා. දැන් මේ වික්ෂුණීන් වහන්සේලා මේකට මේ විදිහට ලස්සනට උත්තර දුන්නා. මේ ආයතන 6 සම්බන්ධවම නිවැරදි උත්තරේ මේ වික්ෂුණීන් වහන්සේලා දුන්නා. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ කොහොමද මේක දැනගත්තේ? දැන් මේ නිවැරදිවම මේ උත්තරේ දෙන්න කොහොමද මේක දැනගත්තේ? ඒ වෙලාවේ මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ගලපගෙන අපි ප්‍රඥාවෙන් විමසගෙන යනකොට යථාභූත ඥානෙ පහළ වුණා. මේ යථාභූත ඥාණයෙන් අපි මේ ආයතන 6ම මේ විදිහට මෙනෙහි කරනකොට අපිට අනිත්‍යයි කියලා තේරුණා. ඒ වගේම මේක දුකක් කියලා අපිට සාමාන්‍යයෙන් අපිට තේරෙනවා. දැන් මේ පින්නතුලටවත් දැන් මෙහෙම අහගෙන ඉන්නකොට තේරෙනව නේද? අපි දැන් කොච්චර වුණත් මේ අනිත්‍ය දේවල් නිත්‍ය සංඥාවෙන් හිටියට මේ බණහන වෙලාවට හොඳටම දැනෙනවා. ඉතින් මේක අනිත්‍යයි කියලා නේද? අන්න ඒ වගේ මේ භික්ෂුණීන් වහන්සේලාත් කිව්වා මේ තථාගත ධර්මයේ අනුව අපි මේක විමසගෙන යනකොට අපේ ප්‍රඥාවට මේක තේරුම් ගියා. යථාභූත ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවණ අපට පහළ වුණා. ඉතින් අපිට තේරුණා මේක ඒකාන්තයෙන් අනිත්‍ය වෙලා යන දෙයක් කියලා. එහෙමනම් දැන් පින්නතුලා තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම අවබෝධ වෙන්නේ මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය අවබෝධ වුණොත් තමයි ඉතින් දුක තේරෙන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනේ දැන් පින්නතුල්ලාට මේ කියපු කාරණා ටික හොඳට තේරුණා. මේක මේ අමුතු අපබ්‍රංශයක් නෑ නේද? හැබැයි මෙතන ලොකු ගැඹුරක් තියෙනවා. දැන් එතකොට බලන්න පින්නතුනේ දැන් අපේ අම්මලා අපි භික්ෂුන් වහන්සේලා හැම නිතරම අවවාද කරනවා භාවනා කරන්න, නීවරණ යටපත් කරගන්න, සමාධියක් ඇති කරගන්න. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ පින්නතුනේ මෙන්න මේ ටික දකින්න හරි පහසුයි නීවරණ වලින් තොර හිතකට. හිත පිරිසුදු නම් හිතෙහි කුණු කන්දල් නැත්තම් කෙලස් නැත්තම් මේක හොද්දට තේරුම් යනවා. අවබෝධ වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ওই සෑම පින්කමකින්ම අපේ තියෙන ඕලාරික කෙලස් ගලවන්න තමයි එක එක ක්‍රම උන්වහන්සේ හඳුන්වලා තියෙන්නේ. දැන් අපිට නොතේරුණාට ඔය ආමිස පූජාවෙන් පවා කරන්නේ ටික. දානෙන් පවා කරන්නේ අර ඕලාරිකව තියෙන කෙලස් ටික ගලවන එක. හැබැයි ඒකෙන්ම ගලවන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑනේ. ඒකට තව ක්‍රම තියෙනවා. ඒ මූලික අඩිතාල මේ දා ගන්න ඕන. ඊළඟට පිළිඳ දැන් ඔය භාවනා කරනකොට ආලෝකයක් ඇතිවීම ඊළඟට ඔය එලි පේනවා. ඉතින් ඔය එක දේවල් නේද? නමුත් දැන් එහෙම එකක් දැන් නන්දක ස්වාමීන් වහන්සේ ඇහුවද? නෑ. ඒවත් සාමාන්‍ය උපක්ලේශ. ඒවා ඉතින් කියව ඉන්න ඕන දේවල් නෙවෙයි. හිත ටිකක් නිදහස් වෙනකොට ඉතින් ඒ වගේ ආලෝක එහෙම ඇති වෙනවා. ඒ වාගෙන් සෑහීමකටපත් වුණොත් ඉවරයි. සමහරුන්ට ওই භාවනාව ඉවර වෙන්නේ නැහැ. ඕන දැන් භාවනාව පටන් ගන්නවා මොකක් හරි කර්මස්ථානයක් වඩනවා. හිතේ කෙලෙස් බර ටික අඩු වෙනකොට ආලෝක ඇති වෙනවා. ඉතින් එක දේවල් දැනෙනවා. මේගොල්ලෝ හිතනවා දැන් මං ලොකු තැනක තමයි ඉන්නේ කියලා. ඉතින් දැන් ලොකුවට ඉතින් හිතේ තියාගෙන භාවනා කරනවා. හැබැයි ওই ආලෝකයකට එහෙම බැඳුනොත් ඊළඟ දවසේ වාඩි වෙන්නේ අදත් ආලෝකෙයි හිතාගෙන තමයි වාඩි වෙන්නේ. කර්මස්ථානේ පැත්තක චුට්ටක් කර්මස්ථානේ මෙලේ කියලා බලනවා දැන් ආලෝකේ කොහෙද කියලා. ඉතින් ඊළඟට ඔන්න භාවනාව වැඩෙන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා කියනවා ඉස්සර නම් මට හොඳට භාවනාව වැඩුණා. ඇයි දැන් වෙන බලාපොරොත්තු වෙන්න තියෙන්නේ? දැන් ඉඳගන්නේ ආලෝකයක් බලාගෙන. එතකොට ආලෝකයෙන් අපිට ඇති වැඩක් තියනවද? ඉතින් ඒක සාමාන්‍ය හිත පිරිසුදු වෙනකොට වෙන දෙයක්. ඉතින් සමහරුන්ට ඒ ආලෝක පේන්නේත් නැහැ. ඉතින් එහෙමනම් ඒ වාට වැඩි හිත යොදන්න ඕන නැහැ. මොන ආලෝකෙ පෙවුනත් අර මූලික කර්මස්ථානයේ තුලම ඉන්න ඕන.
එහෙම ඉන්නකොට තමයි හොඳට සිහිය දිනු වෙන්නේ. සති සම්පජාඤ්ඤ දෙක හොඳට වැඩුණොත් මේ දේශනාව පින්නතුනේ කනට මීපැණිවක් කරනවා වගේ. එහෙම නැති කෙනෙකුට කෙලෙස් වලින් බරිත විච්ච කෙනෙකුට නීවරණ වලින් යට වෙලා ඉන්න කෙනෙකුට මේ මොකද්ද එකම වගේ එකක් නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ හිත පිරිසුදු කෙනාට මේ දේශනාවේ තියෙන වටිනාකම කියා නිම කරන්න බෑ. ඊළඟට දැන් මේ විදිහට මේ ආධ්‍යාත්මික ආයතන ගැන අහලා නන්දක ස්වාමීන් වහන්සේ නැවතත් ප්‍රශ්නය ආරම්භ කරනවා. නැගෙනවරුනි දැන් මේ ඇහැට පෙනෙන රූප තියෙනවානේ. දැන් අපේ මේ ඇහැට ගෝචර වෙන රූප දේවල් තමයි රූප. දැන් ඔන්න බාහිර ආයතන ගැනත් අර විදිහටම ප්‍රශ්න මාලාව අහනවා. මේ රූප නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා. පිළිතුර වෙනවා අනිත්‍යයි. ඒක මේ ඇත්තන්ටත් දැනෙනව නේද? රූප කියන ඒවා කොච්චර වෙනස් වෙලා යනවද? රූප කියන නමෙත් තේරුම ඒකනේ. රූපපතිති රූපං වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. ඒතර මේක මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා ස්වාමීනි ඒක අනිත්‍යයි. යමක් අනිත්‍යයි නම් ඒක දුකයිද සැපයිද? භික්ෂුණීන් වහන්සේලා කියනවා ඒක දුකයි. ඊළඟට නන්දක ස්වාමීන් වහන්සේ අහනවා යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මය කියන අල්ලගන්න පුළුවන්ද කියලා. එහෙම හරිද කියනවා අනේ අල්ලන එක. වැරදි කියනවා. ඊළඟට අහනවා ශබ්දේ. දැන් කන්ට ගෝචර වෙන්නේ මොකද්ද? ශබ්දේනේ. අපිට නොතේරුණාට අපි මේ සසර යන්න වට අහුවෙලා තමයි. වෙන ලෝකයක් අපිට නැහැනේ. අපේ ජීවිත දැන් මේ ජීවිත බලන්නකෝ. මේ ජීවිත පින්නතුනි මේ සසර කතරට අහු වුණේ ওই ටිකෙන්. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, මේ කයෙන්, මේ මනසෙන්. ඊළඟට ඒකට ගෝචර වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේ ටික. එහෙනම් ඒ ටිකම තමයි දකින්න ඕන. ඒ නිසා තමයි නන්දක ස්වාමීන් වහන්සේ අහන්නේ හොඳයි මේ කනට ගෝචර වන මේ ශබ්දය නිට්ටයයිද අනිත්‍යයිද? ඉතින් පිළිතුර මොකද්ද වෙන්නේ? අනිත්‍යයි. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? දුකයි. එහෙනම් යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න එක හරිද වැරදිද? වැරදි කිව්වා. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ. එහෙනම් අහනවා දැන් මේ ගන්ධය නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි කියනවා. එහෙමනම් මේක දුකයිද සැපයිද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මගේ කියලා ග්‍රහණය කරගන්න එක වැරදි කියනවා. ඊළඟට පින්නතුනේ රස පිළිබඳවත් ওই විදිහටම අහනවා. මොකද උවට තමයි අපි අහුවෙන්නේ. නේද? දැන් දිවට කොච්චර අපි අහුවෙනවද? එතකොට අහනවා මේ රසය නිට්ටයයිද අනිත්‍යයිද? රස කොච්චර අනිත්‍යයිද නේද? අනිත්‍ය වෙලා යනවානේ. මේ එක තප්පර ගානකට නෝක විඳින්නේ. දැන් බලන්න අපි කොච්චර රස දේවල් කාලා තිබුණත් ඒ රස දැනෙන්නේ දිවට විතරයි. එකත් ඉතින් තප්පර ගානක් නේද? අපි මිහිරි කෑමක් කාපුවාම සාමාන්‍ය බඩට දැනෙනවද? බඩ හිතනවද? බඩට දැනෙනවද? අද මේ චොක්ලට් එකක් ඇවිල්ලා තියෙන බඩට කියලා දැනෙනවද? නෑනේ. අර දිවෙන් ඒ ගන්න ඒ මොහොත විතරයි. ඉතින් එතනම තේරෙනවා ඒකේ අනිත්‍යතාවය නේද? ඉතින් අහනවා මේක නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි කියනවා. එහෙනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඉතින් බලන්න ඔය ආහාර ගැනීම කොච්චර දුකක්ද නේද? ඒ නිසා අපිට කොච්චර දේවල් කරන්න වෙලා තියෙනවද? එතකොට බලන්න පින්නතුනේ දැන් අම්මලා හැටියට මොනතරම් මහන්සියක් ගන්න ඕනද උයන්න නේද? දැන් මේ පහුගිය කාලේ කොරෝනා හැදිලා තියෙන කාලේ අපේ ওই පන්සල් වලටත් දානමානෙ ගෙනාවේ නැහැනේ. ඉතින් පන්සලේම සකස් කරගත්තා. ඉතින් ඇත්තට මේ කාලේ ඉතින් මුලින් දවස් දෙකක් තුනක් ඉතින් ඔය ළමයි ඉතින් හදනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාත් උදව් කරනවා. ඉතින් ඔහොම අන්තිමට පින්නතුනේ මේක මාසයක් විතර යනකොට මහා වදයක් ඉතින් ඇත්තටම.
තේරුණා මේ අම්මලා මොන තරම් දුකක් විඳිනවද මේ කෑම ටික හදන්න. ඊළඟට වළං සෝදන්න. ඊළඟට මේ පින්නතුනි කොච්චර අමාරු වැඩක්ද. ඉතින් ගෙදරදී අර පරිසම් කරගෙන නේද ඒවත් කරන්න එපා. ඒ ඔක්කොම කරලා මේ අම්මා කෙනෙක් ජීවිත කාලේ උයනවා කියන එකම පින්නතුනි කොච්චර අමාරු වැඩක්ද. ඉතින් ඇයි ඔය? ඉතින් ඒකදී මේ ශරීරය පවත්වන්න ආහාර අවශ්‍යයි. ඉතින් බලන්න එහෙමනම් දැන් මේ විදිහට මේ රසය පිළිබඳවත් අර විදිහට මෙතන ඒක ආත්ම වශයෙන් ගන්න දෙයක් නෑ. මේ භික්ෂුණීන්ගෙන් අහනවා මේක අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න පුළුවන්ද කියලා. එහෙම කරගන්න එක හරිද කියලා යහන්නේ. වැරදි කියනවා. ඊළඟට මේ ස්පර්ශය ගැන අහනවා. පහස කියන එක කොච්චර අනිත්‍යයිද නේද? ඒක අනිත්‍යයි කියලා උත්තර දෙනවා. නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා. අනිත්‍යයි කියලා උත්තර දෙනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඉතින් කියනවා ඒක දුකයි. එහෙනම් මේ අනිත්‍ය දුකදී මම මගේ කියලා ග්‍රහණය කරගන්න එක හරිද වැරදිද? වැරදි කියනවා. ඊළඟට පින්නතුනි මනසට අරමුණු වෙන්නේ මොනවද? අරමුණු නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා. ඉතින් අනිත්‍යයි කියනවා. යමක් අනිත්‍ය නම් දුකයිද සැපයිද කියලා අහනවා. දුකයි කියනවා. ඉතින් එහෙමනම් නැගිනිවරුනි යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ කියලා ග්‍රහණය කරගන්න එක හරිද කියලා අහනවා. වැරදි කියනවා. එතකොට පින්නතුනි බලන්න දැන් මේ බාහිර ආයතන 6 පිළිබඳවත් ඔය විදිහටම අහනවා. ඉතින් ආයෙත් අහන කොහොමද නැගිනවරුනි මේක දැනගත්තේ? ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව අපි මෙනෙහි කරගෙන යනකොට අපිට මේ යථාභූත ඥානය පහළ වුණා. අපිට තේරුණා අපි මේ අහුවෙලා ඉන්න මේ බාහිර ආයතනත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවාත් ඒකාන්තේ අනිත්‍යයි කියලා අපිට තේරුණා. බොහොම හොඳයි කියලා ඊළඟට නැවතත් ප්‍රශ්නයක් අහනවා. නැවත අහනවා නැගෙනවරුනි දැන් ඇහැයි රූපයයි තිබ්බට කෙනෙකුට රූප දකින්න බෑනේ නේද? ඒ සඳහා විඥානයක් අවශ්‍ය කරනවා. හිත නැත්තම් මුකුත් කරන්න බෑනේ නේද? දැන් බලන්න අපිට මේ ඇහැයි රූපයයි තිබ්බයි කියලා රූප දකින්න බෑ. කනයි ශබ්දයි තිබුණා කියලා ශබ්ද අහන්න බෑ. අපි දැන් බලන්න සාමාන්‍යයෙන් අපි මොකක් හරි ප්‍රශ්නයකට මැදි වෙලා කල්පනා කර ඉන්නකොට කවුරු හරි අපිට කතා කරනවා. එතකොට අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැහැ නේද? කොච්චර හයියෙන් කතා කරත් ඇහෙන්නේ නැහැ බර කල්පනාවක ඉන්නකොට. ඒ කෙනා ළඟටම ඇවිල්ලා ඇඟ හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ මං කොච්චර කතා කරාද? එහෙම කියලා නැද්ද කවුරුත්? කියලා තියනවා බලන්න. විඥානේ නැත්තම් ඒ දෙක තිබුණාට වැඩක් නැහැ. රසට වුණත් එහෙමයි. දිවට වුණත් එහෙම නේද? දැන් කලබලෙන් කෑවට මොනවද කෑවේ කියලාවත් දන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් කොච්චර රස දෙයක් වුණත් මහා වේදනාවක වෙන දෙයක් කල්පනා කර කෑවට සමහරට කෑවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් රස කොහෙද දැනගන්නද? පින්නතුනේ අපිට මේ කෑම කාපුවාම දැන් අපිට මේ රස දැනෙනවනේ. අපිට මේ රස දැනෙන්නේ බඩගින්නේ ඉඳලා කනකොටද බඩගින්න නැතුව කනකොටද? බඩගින්න ඉඳලා කනකොට නෑ. ඔව්. බඩගිනි නැතුව කනකොට තමයි දැනෙන්නේ. දැන් බලන්න අර විඥානේ තියෙන වෙන දෙයක්. දැන් කුසගින්නේ ඉන්නකොට හිත තියෙන වෙන පැත්තක. ඉතින් දැන් බඩගින්නේ ඉඳලා පුදුම හාමතේ ඉඳලා කනකොට කාගෙන යනවා. ඔන්න දැන් බඩ ටිකක් පිරিলা දෙවෙනි පාර බෙදා ගන්නකොට තමයි කියන්නේ මේකට ලුණු නැහැ. මිරිස් නැහැ මේවා කන්න පුළුවන්ද? අර බලන්න අර බඩ පිරුණාට පස්සේ තමයි රස දැනෙන්නේ. ඉතින් එහෙමනම් අර බලන්න මේ සිත මේ හැම දෙයකටම අවශ්‍යයි. ඒ නිසා විඥානය පිළිබඳවත් අර විදිහටම ප්‍රශ්න මාලාවක් අහනවා. දැන් ඇහැයි රූපයයි එකතු කරන පාලම මොකද්ද? විඥානය. ඒකට කියන චක්කු විඥානය. කනයි ශබ්දයයි එකතු කරන පාලම මොකද්ද?
ඒක තමයි සෝත විඥානෙ. ඊළඟට ජීවහා විඥානෙ, කාය විඥානෙ, මනෝ විඥානෙ. එහෙමනම් දැන් අර විදිහටම අර නන්දක ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ අර භික්ෂුණීන්ගෙන් අහනවා චක්කු විඥානයේ නිට්ටයයිද අනිත්‍යයිද කියලා. දැන් අර භික්ෂුණීන් වහන්සේලා දැන් මේ ආධ්‍යාත්මික ආයතන ගැනත් බාහිර ආයතන ගැනත් මේ නිවැරදි අවබෝධයට ඇවිල්ලා ඉන්න වෙලාවේ මේ විඥානය ගැනත් අහනකොට මේක ඉතින් හොද්දට වැදුනා. මේ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා දැන් ඔය චක්කු විඥානයේ නිට්ටයයිද අනිත්‍යයිද කියලා. එතකොට උත්තරේ මොකද්ද ලැබෙන්නේ? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද කියලා අහනවා. උත්තරේ මොකද්ද ලැබෙන්නේ? දුකයි. ඉතින් එහෙමනම් මේක මම මගේ කියලා මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න එක හරිද වැරදිද කියලා අහනවා. වැරදි කියනවා. ඉතින් ඔය විදිහට පින්නතුනේ දැන් අපි ඔය දිගින් දිගට මොක කියන්නේ කොත් කාලය යනවනේ නේද? නමුත් මේ විදිහටම පින්නතුනේ මේ විඥාන හය පිළිබඳවත් අහනවා. අර මුල් උත්තරේම දෙනවා. ඊළඟට මේ විදිහට උත්තර ලැබුණාම මේ භික්ෂුණීන් වහන්සේලාට මේ නන්දක ස්වාමීන් වහන්සේ කියන බොහොම හොඳයි. පෙරසේ මහණ කොහොමද මේක තේරුම් ගත්තේ? අර විදිහටම කියනවා. ඊළඟට උපමා වාගයක් දේශනා කරනවා මේ නන්දක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අහනවා මේ තෙලුත් ඒ වගේම දැන් පහනක් දැල් වෙනකොට ඉතින් ඒ තෙලුත් අනිත්‍යයි. තෙල් කියන දේවල් අනිත්‍යයිනේ. ඊළඟට මේ වැටියත් පහන් තිරෙත් අනිත්‍යයි. පහන් සිලත් අනිත්‍යයි. ආලෝකයත් ඉතින් අනිත්‍යයි. හැබැයි කෙනෙක් කියනවා ඔව් වෙන්න පුළුවන්. තෙලුත් අනිත්‍යයි, පහනත් අනිත්‍යයි, තිරෙත් අනිත්‍යයි, සිලත් අනිත්‍යයි. හැබැයි ආලෝකය නිට්ටයයි කියලා කියනවා. ඒක වෙන්න පුළුවන්ද කියලා අහනවා මේ භික්ෂුණීන් වහන්සේලාගෙන්. බෑ ස්වාමීනි ඒක එහෙම වෙන්න බෑ කියලා කියනවා. ඒක වෙන්න බෑ. ඇයි වෙන්න බැරි කියලා අහනවා. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලා කියනවා මේ අනිත්‍ය දේවල් වලින්ම හැදිච්ච දෙයක් කොහොමද නිට්ටය වෙන්නේ? නේද? දැන් බලන්න දැන් මොනතරම් ලස්සන පිළිතුරක්ද? පහනත් අනිත්‍ය නම්, තෙලුත් අනිත්‍ය නම්, තිරෙත් අනිත්‍ය නම්, හැමදේම අනිත්‍ය නම් ආලෝකය විතරක් නිට්ටය වෙන්න බෑ. සමහරවිට අපි එහෙම අල්ල ගන්නවා. ඒවා අනිත්‍ය වුණාට තින් කියලා නේද? නමුත් එහෙම හරියන්නේ නැහැ. ඒ විදිහට උපමා රාශියක් මේ ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට කියලා දෙනවා. මේගොල්ලෝ හොඳට මේක තේරුම් ගන්නවා. ඊළඟට තවත් උපමාවක් අහනවා. ඉතින් ගසක් ගැන. ගසක තියෙන දැන් මුල් තියෙනවා නේද? කඳ තියෙනවා, කොළ තියෙනවා, අතු තියෙනවා. ඉතින් මේවා පිළිබඳව අනිත්‍යතාවය අහලා ඉතින් කෙනෙක් කියනවා ඒ වුණාට ඒ ගහේ තියෙන සෙවණ නම් නිට්ටයයි කියලා. ඒක වෙන්න පුළුවන්ද? ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් දැන් මේගොල්ලෝ හොඳට තේරුම් ගන්නවා දැන් මේක. ඊළඟට තවත් උපමාවක් පදාරනවා. හරක් මරණ මිනිස්සෙක් හරකෙක් මරනවා. හරකෙක් මරලා අර උඩ සමයි ඊළඟට පිනිතුනේ යට තියෙන සමයි උඩින් තියෙන හැමයි යටින් තියෙන ලොකු ඒ හැමයි මැද්දෙන් පිහියක් හිමීට යවලා මැරිච්ච හරකගේ බඩ ඇතුලේ තියෙන තීව්‍ර ආයුධයකින් බඩවැල් තීරු කපනවා. බඩවැල් ටික ඔක්කොම සියලුම බඩවැල් ටික තීරු කපලා දානවා. ඒ වෙලාවේ නන්දක ස්වාමීන් වහන්සේ කියනවා දැන් කෙනෙකුට පේන්න පුළුවන් අනේ මේ හරකගේ සාමාන්‍යයෙන් එහෙම තුවාලයක් විච්ච බවක් පේන්නේ මේක මහනවා. උඩහමයි දෙකම තියලා ඔක්කොම මහනවා. හැබැයි ඇතුලේ ඔක්කොම කැපිලා තියෙන්නේ. ඉතින් නන්දක ස්වාමීන් වහන්සේ මේ උපමාවෙන් කිව්වේ දැන් මේ උඩහම කියලා කිව්වේ යටිහම කියලා කිව්වේ පින්නතුනි මේ ආධ්‍යාත්මික ආයතන. ඇස කන නාසය දිව ශරීරය මනස. ඊළඟට උඩහම කියලා කිව්වේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු කියන මෙන්න මේ ටික. ඊළඟට අර
බඩවැල් කියලා කිව්වේ ඇත්තටම නන්දි රාගේ. ඉතින් අර ප්‍රඥාව කියන කඩුවෙන් ප්‍රඥාව කියන තියෙන ආයුධෙන් අරක තීරු කපලා දැම්මට පස්සේ සම්පූර්ණ සතර ගමන නවත්තන්න පුළුවන්. ඉතින් මේ විදිහට දේශනාව කරලා නන්දක ස්වාමීන් වහන්සේ එනං හොඳයි නැගෙනවරුනි යන්න කිව්වා. මේ භික්ෂුණීන් වහන්සේලා හරියම සතුටෙන් ගියා. භික්ෂුන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දැකලා උන්වහන්සේ දිවසින් මේක දැකලා භික්ෂුන් වහන්සේලාට කියනවා පොය දවසට ඉස්සෙල්ලා පායන හඳද ආලෝකමත් නැත්නම් පොය දවසේ පායන එකද? අනේ ස්වාමීනි පොය දවසේ පායන හඳ නම් හරි එළියයි. ඊට ඉස්සෙල්ලා ටිකක් හඳේ ආලෝකෙ ටිකක් අඩුපාඩුවක් තියෙනවා. අන්න ඒ වගේ කෝ මේ දේශනාවත්. මේ දේශනාවත් භික්ෂුණීන් වහන්සේලා සතුටු වුණාට මේක පරිපූර්ණ වුණ නැහැ කිව්වා. නන්දක ස්වාමීන් වහන්සේට ආයෙන්න කියලා තථාගතයන් වහන්සේ කියන දින 15ක් ඉන්න ඕනේ. හෙටත් ඔයා රාජකාරාමයට වඩින්න ඕන. හෙටත් මේ දේශනාව මේ විදිහටම කරන්න ඕන. දැන් බලන්න පින්නතුනේ අපිට දැන් මේ එකම විදිහට මේ ටික අහගෙන ඉන්න කොටත් බෑ හිතෙනවා වගේ නේද? එකම විදිහටනේ මේක දැන් ගියේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ටිකම ආයෙත් දේශනා කරන්නකෝ. දැන් මේ සූත්‍ර දේශනාවේ නැවතත් එකක් නෑර ආයෙ ඔය විදිහට විස්තර වෙනවා. දෙවෙනි දවසේ කියපු ටික. දැන් අද අපිට වෙලා තියෙන පින්නතුනේ අපිට අලුත් දේවල් අහන්න ඕන නේද? කියන්නේ මේක අවබෝධ කරගන්න එහෙම මානසිකත්වයක් අපිට අඩුයි. අපිට ඕන අලුත් අහපු නැති දෙයක් අහන්න. නමුත් බලන්න මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ මේක නැවත කියන්න. ආය නන්දක ස්වාමීන් වහන්සේ කියලා දේශනාව කළා. අර විදිහටම භික්ෂුණීන් වහන්සේලා උත්තර දුන්නා. දේශනාව අවසාන වෙනකොට මේ 500 දෙනාම සෝතාපන්න වුණා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා අන්න මහණෙනි පොය දවසේ වගේ සඳ පෑවු වගේ මේ දේශනාව පරිපූර්ණයි ආලෝකමත්. එහෙමනම් පින්නතුනි මේ දේශනාවල් අපේ ජීවිතයට අපි ගලප ගන්න ඕනේ. ඉතින් මෙතනදී සත්‍තිස් විශේෂයෙන්ම බොජ්ජංග ධර්ම ගැනත් කියවෙනවා. දැන් ඉතින් කාල වේලාව මදි මේ ටික අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් පින්නතුලාට පුළුවන් මේ දේශනාව අහලා දැන් අපේ මේ අම්මලා මම දන්නවා හවසට බුද්ධ වන්දනා කරනවා උදේට වඳිනවා. මේ වඳින වෙලාවට පින්නතුනේ ටිකක් කාලය අරගෙන ඔය ආයතන ටික ඔය විදිහට දකින්න. ඒක පුදුම පිනක්. මොකද බුද්ධ ශාසනයක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම උදේසහා ඔය විදිහට මේ ආයතන ටික දකින්නවා කියලා කියන්නේ පින්නතුල්ලට මං හිතන්නේ ඒ තරම් කුසලයක් තවත් නැහැ. නේද? ඒ නිසා වන්දනාවට ඒකත් හදා ගන්නවා Tamanට තේරෙන භාෂාවෙන්. ඇස නිට්ටයයිද අනිත්‍යයිද අනිත්‍යයි. ඒ විදිහට දැන් සත්‍යහනා ස්වරූපයෙන් මුලින් කියනවා. එහෙමනම් යමක් අනිත්‍ය නම් ඒක දුකයිද සැපයිද? ඒක දුකයි. ඊළඟට යමක් අනිත්‍ය නම් දුක නම් නැත්නම් ඇස අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න එක හරිද වැරදිද? වැරදි. ඔය විදිහට පින්නතුනේ ආධ්‍යාත්මික ආයතන 6 සජ්ජායනා කරනවා. බාහිර ආයතන 6ත් ඔය විදිහටම සජ්ජායනා කරනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන. ඊළඟට විඥාන 6ත් ඔය විදිහටම සජ්ජායනා කරනවා. ඊළඟට පින්නතුනේ ඔය ටික ඔය විදිහට කරගෙන යන්න පුළුවන් කියන්නේ ඒක පුදුම බලයක්. අනිවාර්යයෙන්ම මේ ජීවිතේ අන්තිම හුස්ම හෙළන මොහොතෙත් ඒක මතක් වෙනවාමයි. භාවිතා බහුලීකතා කියලා තියෙනව නේද? ඉතින් අපිට කරන්න කොච්චර වැඩ තියෙනවද නේද? එහෙමනම් ඕක හැමදාම වන්දනාවට වගේ හුරු කරගත්තොත් ඔය යන එනකොට පවා ඕක හිතේ වැඩ කරනවා. ඉතින් මොනතරම් භාග්‍යයක්ද මේ පින්නතුල්ලට. ඒ නිසා මේ ජීවිතේට මේව ගලප ගන්න ඕන. ඉතින් අපි දැන් කියනවා ගොඩක් වෙලාවට අනේ මන් තුන් සූත්‍රයේම කියනවා නේද? මම කියන්නේ පිරික්කින එක හරිම හොඳයි. හැබැයි දැන් බලන්න මයි කරණීය මෙත්ත සූත්‍රයේ කියා තුන් පාරක් කිව්වත් ඉතින් වෛර කරනවා නම් ඇති වැඩක් නැහැ නේද? ඒක තියෙන්නේ ඉතින් කරන්න ටිකක්. දැන් මංගල සූත්‍රේ මම අවුරුදු 20ක් තිස්සේ මංගල සූත්‍රේ හැමදාම කියනවා.
ඉතින් කිව්වට ඒක මංගලයක් වෙනවද? ඒ කාරණා ටික ජීවිතේට ගලපගත්තේ නැත්නම් මංගලයක් වෙන්නේ නැහැ. මම මේ කියන දේ වරදවා තේරුම් ගන්න එපා. සද්ධායනාවත් නිවන් දොරටුවක්. පිරිත් සද්ධායනා කරන එක හරි හොඳයි. හැබැයි ඒවා ටික ටික හරි තමන්ගේ ජීවිතේට ගලප ගන්න මහන්සි ගන්න ඕන. ඉතින් එහෙමනම් මේ වගේ දේශනා පින්නතුනේ හරියම වටිනවා. මේ ඇත්තන්ට මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් එහෙමනම් මම හිතනවා මේ පින්නතුලා මේ දේශනාව අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයට ගලප ගන්න මහන්සි ගනි. මේක ඒ තරම්ම වටිනා දේශනාවක්. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම යථාර්ථේ කරා යන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ රාගම පේරලන්දෙහි පදිංචි සෝමාවතී මෑණියන් සහ දරු පිරිස විසින් තීම් පින්වත් මෑණියන් ප්‍රධාන හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභාවයටපත් ඒ.පී. එඩ්වින් මහත්මයා ස්වාමීන් පුරුෂයාණන්ට ඒ.පී. අරුණ ශාන්ත පුතුණුවන්ට ඒ වගේම දෙමෝදර සමන් කුමාර ඥාති පුතුණුවන්ට අපවත් වී වදාළ අති පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයට ඒ වගේම රණවිරුවන්ට නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට සංසාරගත සියලු ඥාතීන්ට ඒකාන්තයෙන් මේ කුසල් පෙනේවා සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයට මේ කුසලයේ නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් සෝමාවතී මෑණියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. මේ මෑණියු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්මයේ කරා යන්නට ඒකාන්තයෙන් මේ කුසලයේ ශක්තියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂක බුරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. සක්දේව් දුන් ප්‍රධාන සීලු දිව්‍ය රාජ මණ්ඩලයට ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණිස වේවා. අවීචයේ පටන් බවාග්‍රයම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. හැම දිනාටම මේ කුසල් යථාර්ථේ කරා යන්නටම උපකාර වේවා. අවසාන වශයෙන් පින්වත් සෝමාවතී මෑණියන් ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.